නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට নমස්කාර වේවා. සාදු සාදු සාදු. අද දවසේත් මේ උතුම් උදාන පාළි සදහම් වැඩසටහනින් ඔබට ඉගෙන ගන්න ලැබෙන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ එක්තරා දරුණු යක්ෂයෙක් දමනය කරපු විස්තර කතාවක්. එතකොට පින්වත්නි, අපගේ බුදුරජාණන් වහන්සේගේ අනුත්තර වූ පුරිස ධම්ම සාරථි ගුණය අපිට මේ දේශනාවෙන් ප්‍රකටව ඉගෙන ගන්න ලැබෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා උන්වහන්සේ මේ සියලු ලෝක ධාතුන් අවබෝධ කොට උන්වහන්සේ කිසිම ලෝකයකට යට නොවි යටත් නොවි කිසිම සත්වයකට යටත් නොවි වාසය කරනවා. බුද්ධ දේශනාවේ තියෙනවා පින්වත්නි, තථාගතෝ අභිභූ අනභිභූතෝ. භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ කිසි කෙනෙකුට මඩින්න බැරි කෙනෙක් කියනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේට හැකියාව තියෙනවා මේ ලෝකේම මැඩගෙන වාසය කරන්න. ඉතින් ඒ වගේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ උන්වහන්සේට තියෙන බුදුරජාණන් වහන්සේගේ තියෙන හැකියාව, උන්වහන්සේට තියෙන ශක්තිය, උන්වහන්සේට තියෙන බලය අපරිමිතයි. හැබැයි පින්වත්නි, අපේ ශාස්ත්‍රුන් වහන්සේ යමෙක් දමනය කරනවා නම් ඒ දමනය කිරීම මහා කරුණාවෙන් අනුකම්පාවෙන් ඒ සත්වයා දුකටපත් නොවීම පිණිස, දුකෙන් ඈතර කරවීම පිණිස ඉලක්ක කරගෙන කරන දමනය. එතකොට අපි ගත්තොත් නොපෙනෙන එහෙම නැත්නම් වෙනත් අදෘශ්‍යමාන බලවේගයකින් කෙනෙක්ව දමනය කරනවා නම් යටත් කරලා තමන්ගේ දාසයෙක් හැටියට, ශ්‍රාවකෙක් හැටියට තියාගැනීමක් තමයි තියෙන්නේ. නමුත් අපේ ශාස්ත්‍රුන් වහන්සේ සත්වයා දමනය කරන්නේ පින්වත්නි, ඒ සත්වයා සසරේ දුකට වැටිලා, ඒ සත්වයා දුකටපත් වෙලා දුකින් දුකටම වැටි වැටි ඉපදී මේ සසරේ ශෝක වැළපීම් දුක් දුන්වස් කරපින්නාගෙන ඉන්න ජීවිතේ නිදහස් කරන්න උපකාර කරන්නයි. ඉතින් ඒ දමනය අපේ බුදුරජාණන් වහන්සේට පමණක් සිදු කළ හැකි දෙයක්. මේ විස්තරي හරිම ලස්සනයි පින්වත්නි. මේ දේශනාවේ නම පාවා සූත්‍රය. මේක සඳහන් වෙන්නේ උදාන පාළි පළවෙනි වර්ගයේ. ඒ දවස්වල අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ පාවායන් විහෙරති අජකලාපකේ චේති. අජකලාපකස්ස යක්ඛස්ස බවනි. ඒ අජකලාප කියන චෛත්‍ය ස්ථානයේ අජකලාපගේ යක්ෂ භවනි. එතනින් තමයි මේ දේශනාව පටන් ගන්නෙ. මේකේ පින්වත්නි අර්ථ කතා විස්තරේ තියෙනවා. ඒ කාලේ මිනිස්සු මේ අජකලාපක කියලා කියන්නේ පින්වත්නි යක්ෂයෙක්. එතකොට ඒ යක්ෂයාට බිලි පූජා කරන්න මිනිස්සු ගෙනල්ලා එළුවන් අරන් ඇවිල්ලා එතන ගැට ගහලා බිලි පූජා කරලා තියෙනවා නිතර. ඒ නිසා එතෙන්ට නම වැටුණා කියලා කියනවා අජකලාපක කියලා. ඊට පස්සේ සමහර වෙන සත්තු ගෙනල්ලා එතන බිලි පූජා පවත්වනවා නම් එතන බිලි පූජා පවත්වන මිනිස්සු එළුවන්ගේ හඬ වගේ නගලා කෑ ගහනවා කියනවා. එහෙම තමයි කියනවා එතන පුද පූජාවල් පවත්වන්නේ. ඒ නිසා එතෙන්ට කිව්වා කියනවා අජකලාපක කියලා චෛත්‍ය ස්ථානයක් හැදුනා බිලි පූජා පවත්වන නිසා. දවසක් පින්වත්නි, අපේ බුදුරජාණන් වහන්සේ මේ අජකලාපකගේ භවනට වැඩම කළා. වැඩම කරද්දී දොරටුපාලයා ඉන්නවා ඉස්සරහා. දොරටුපාලයාගෙන් ඇහුවා ඇතුළට යන්න අවසර දෙනවද කියලා. බුදුරජාණන් වහන්සේට වදාලා ස්වාමීනි
මේ යක්ෂයා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. මේ යක්ෂයා මහා දරුණුයි, ඡණ්ඩයි, රෞද්‍රයි, පරුසයි. ස්වාමීනි ශ්‍රමණේ බ්‍රාහ්මණේ කියලාවත් මේ යක්ෂයා හිම මෘදු වෙන කෙනෙක් නෙවෙයි කිව්වා. ඒ නිසා මං කියන්නේ ඔබ වහන්සේට මේ ඇතුල් වෙන්න එපා කියලා. ඊට පස්සේ දෙවෙනි වතාවේ භාග්‍යතුන් වහන්සේ ඇහුවා, තුන්වෙනි වතාවෙත් ඇහුවා. මේ තුන්වෙනි වතාවෙම උත්තර දුන්නේ ඇතුල් වෙන්න එපා කියලා. භාග්‍යතුන් වහන්සේ නිස්සද්ද වුණා. ඇතුළට වැඩියා. වැඩලා පින්නත් මේ වෙද්දී යක්ෂයා මේ භවනේ නැහැ. යක්ෂ සමාගමකට ගිහලා රැස්වීමක ඉන්නේ. එතකොට මේ යක්ෂයාගේ යක්ෂ භවනේ තියෙන ප්‍රධාන මණ්ඩපේ තියෙනවා. ওই මණ්ඩපේ තමයි මේ යක්ෂයා ඉඳගන්නේ. ඉඳ ගන්න ලස්සන ආසනයක් තිබිලා තිනවා. එතකොට යක්ෂයාගේ ප්‍රධාන ආසනේ ගිහිල්ලා මේ අපේ භාග්‍යතුන් වහන්සේ ඊතන්ට වැඩම කරලා ඒ ආසනේ වැඩ හිටියා. කොහොම වැඩ ඉඳිද්දී යක්ෂයාගේ හිටියා අන්තපුර කාන්තාව යක්ෂණිය. එතකොට මේගොල්ලෝ ඇවිල්ලා ඉස්සරහා භාග්‍යතුන් වහන්සේට වැඳලා ඉඳගත්තා. බුදුරජාණන් වහන්සේ මේගොල්ලන්ට යම්කිසි දහම් කතාවක් දේශනා කරමින් උන්වහන්සේ එතන වාසය කරනවා. එතකොට මේ දොරටුපාලයා කල්පනා කළා මොනවා වුණත් මේ අජකලාපක යක්ෂ තෙමේට මේක නොකිව්වොත් එතුමා මහා දරුණු කෙනෙක් මාව මරන්න උනත් පුළුවන්. ඒ නිසා මම මේක දැනුම් දෙන එක තමයි හොඳ කියලා මේ දොරටුපාල යක්ෂයා පිටත් වුණා යක්ෂ සමාගමට රැස්වීමට අජකලාපව දැනුවත් කරන්න. එතකොට ඔය අතරේ ඔබ අහලා ඉති පින්වත්නි හේමවත සාතාගිරි කියලා බුදුරජාණන් වහන්සේ සරණ ගිය යක්ෂ සේනාධිපතිවරු දෙන්නෙක් හිටියා. මේ දෙන්නා ඒ යක්ෂ සමාගමට යන අතරතුරදී අහසින් යද්දී මේ අජකලාපක චේතිය ළඟින් ලස්සන රශ්මි ධාරාවක් විහිදෙනවා, ආලෝකයක් විහිදෙනවා. ඒගොල්ලන්ට රහස් ගමනින් යද්දී දැක ගන්න ලැබුණා. ඊට පස්සේ ඒගොල්ලෝ එහෙම පාත් වුණා. බලද්දී බුදුරජාණන් වහන්සේ අජකලාපකයේ විමානයේ වැඩ ඉන්නවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට මේ යක්ෂයෝ දෙන්න හේමවත සාතාගිරි ගිහිල්ලා වන්දනා කළා. වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේට කිව්වා ස්වාමීනි අපි මේ යක්ෂ සමාගමට යන අතරේදී මේ භාග්‍යතුන් වහන්සේ දැකලා අපි වැඩම අපි පැමිණියේ. ස්වාමීනි ඔබ වහන්සේට අපි වන්දනා කරනවා කියලා එතන වන්දනා කළා. වන්දනා කළා ස්වාමීනි අපිට රැස්වීමට යන්න තියෙනවා කියලා පිටත් වුණා. පිටත් වෙලා ගියාට පස්සේ දැන් ඔන්න අජකලාපක රැස්වීමේ වාඩි වෙලා ඉන්නවා. අජකලාපක ළඟට ගිහිල්ලා මේ හේමවත සාතාගිරි යක්ෂයෝ දෙන්න කියනවා "ඇවැත්නි ඔබට මහා ලාභයකි. ඔබට දුර්ලභ ලාභයකි. මේ තුන් ලෝකාග්‍ර වූ දස බලධාරී විසරද ඥානින් සමන්විත මේ තුන් ලෝකයේ කිසි කෙනෙකුට මඩින්න බැරි මේ නිවන් මාර්ගයේ උපදවපු ශාස්ත්‍රුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ උත්තමයන් වහන්සේ ඔබතුමාගේ ඔබේ විමානයට ඇවිල්ලා ඔබේ විමානයටම වැඩම කරලා ඉන්නවා. ගිහිල්ලා ඒ භාග්‍යතුන් වහන්සේව ඇසුරු කරන්න කිව්වා." මේක කියද්දී මේ යක්ෂයාට මහා ලැජ්ජාවක් හටගත්තා. අර යක්ෂ පිරිස මැද්දේ තමන්ගේ විමානයට අනවසරයෙන් ඇතුල් වෙච්ච ශ්‍රමණෙක් ගැන මෙවුන් කතා කරනවා කියලා. හොඳටම තරහ ගියා. තරහ ගිහිල්ලා මේ යක්ෂයා කල්පනා කළා කවුද මේ භාග්‍යවතුන් වහන්සේ කියන්නේ? ඔය හිස් මුඩු මහානා මට මොනව කරන්නද? මගෙන් අහන්න නැතුව මගේ විමානයට කොහොමද ඇතුල් වෙන්නේ කියලා සර හිතෙන් ක්‍රෝධේ මඩිමින් හිටියා කියනවා. මෙහෙම ඉඳලා කල්පනා කළා හරි මං අද ඔය ශ්‍රමණයාව විනාශ කරනවා. යුද්ධ කරලා පරාජය කළා දානවා. එහෙම හිතලා මහා ක්‍රෝධයෙන් යුතුව අර යක්ෂ සමාගමෙන් එකපාරම අතුරුදහන් වෙලා පිටත් වුණා. පිටත් වෙලා මෙයා තිබිලා තිනවා විශාල යොදුන් 60ක් විශාල පර්වතයක්. මේ පර්වතයේ තමයි කියන වම් පාදයේ එකපාරම පිහිටෙව්වේ. ඒ යක්ෂයාගේ කොච්චර බලයේද රෞද්‍රද කියන්නේ. අර පර්වතයේ දෙකඩ වුණා කියනවා.
බලන්න පින්නත් දැන් සාමාන්‍ය යක්ෂයෝ කෝප ගැන්නුනාම අපි මේ හිතන්නේ මිනිස්සේ කෝප ගැන්නුනා වගේ කියලානේ. යොදුන් 60ක් විශාල පර්වතය පැලුණා කියලා. ඊට පස්සේ ඒ පර්වතයේ පය තියාගෙන වේගෙන් මහා ගෝසාවෙන් මහා සද්දෙන් කෑ ගැහුවා කියනවා. මේ මහ පොළොව සෙලවෙන විදියට. ඊට පස්සේ ඔන්න අජකලාපකගේ විමානයේට අජකලාප ආවා. ඈතින් එද්දීම භාග්‍යවතුන් වහන්සේ ඉන්නවා පේනවා. කල්පනා කළා මේ ශ්‍රමණයා මම මෙතනදිම විනාශ කරනවා කියලා විශාල සුලි කුණාටුවක් මැව්වා කියනවා. ඉතින් ඒ සුලි කුණාටුව ඔච්චර සැරට හුලං හමනවද කියන්නේ ගස් විශාල ගස් ඇඹරිලා ගැලවිලා යනවා කියනවා. ගෙවල් වල වහලවල් ගැලවිලා යනවා කියනවා. මහා ගල් පර්වත පවා සෙලුම් කනවා කියන එච්චර සැඩ සුලි සුලඟක් හමනවා. මේ ශ්‍රමණයාව එලවන්නම් කියලා හිතාගෙන. එතකොට භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන කළා මේ යක්ෂයාගේ කෝපය නිසා යම් කිසි මේ සුලි සුලඟක් හැමිලා තියනවාද? වෙයින් කිසිම සත්වයකට හානියක් නොවේවා කියලා අදිෂ්ඨාන කරද්දී කිසි කෙනෙකුට හානියක් වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ සිවුරු කොනක්වත් හෙලවෙන්නේ නැහැ කියන මේ සුලි සුලඟේ. හරි පුදුමයි පින්වත්නි මේ තථාගතයන් වහන්සේගේ තියෙන අසීමිත අද්විතීය හැකියාව. ඉතින් මේ සුලි සුලඟ මහා විලාවක් හමලා තිනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේටවත් කිසිම සත්වයකට හානියක් වුණේ නැහැ. ඊට පස්සේ මේ යක්ෂයා කල්පනා කළා මේ ශ්‍රමණයා මේ විදිහට দমনය කරන්න බෑ. මම පරාජය කරන්න ඕනේ වතුරේ ගිල්ලවලා. ඒ නිසා මං මහා වරුසා ඇදහලවන්න ඕනේ කියලා මෙයා විශාල වර්ෂාවක් ඇදහැලින්න සැලැස්සුවා. දැන් ගිරිකූට ඊළඟට ගිරිසිකර තනිතලා හැම තැනටම වහිනවා. මේ විදිහට වැස්ස වහිද්දී භාග්‍යවතුන් වහන්සේ අධිෂ්ඨාන කළා මේ වැස්සෙන් කිසිම සත්වයකට හානියක් නොවේවා කියලා. භාග්‍යවතුන් වහන්සේගේ සිවුරු කොන පිණිපොදක්වත් වැටෙන්නේ නැහැ කියනවා. හරි පුදුමයි පින්නත්නි මේ භාග්‍යවතුන් වහන්සේගේ දමනය. ඊට පස්සේ මේ යක්ෂයා බැලුවා ඒකෙන් පෙරදින්නෙත් නැහැ. ගල් වරුසාවක් ඇදහලෙන්න ඕනි කියලා ගල් වරුසාවකින් මේ ශ්‍රමණයාට පහර දෙන්න ඕනි කියලා හිතාගෙන විශාල ගල් වරුසාවක් භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන දිශාවට එල්ල කරා. ඉතින් ඒකේ මහා ගිරි කූට දුන් දමමින් ඉන්නේ කියනවා. භාග්‍යවතුන් වහන්සේ ළඟට එද්දී දිව්‍යමය මල් වෙලා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ බිමට වැටෙනවා කියනවා. ඊට පස්සේ මෙයා විශාල ආයුධ වරුසාවක් භාග්‍යවතුන් වහන්සේ දිශාවට එල්ල කරා. ඊතල දුනු කඩු ඊට පස්සේ මේ වගේ විශාල ආයුධ වරුසාවක් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ මුදා ඇරියා. ඉතින් ඒ සියල්ලම දිව්‍යමය මල් වෙලා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ බිමට වැටෙනවා කියනවා. බලන්න පින්නත්නි අපේ තාත්තන් වහන්සේගේ තියෙන මේ අසීමිත හැකියාව ඊළඟට උන්වහන්සේගේ තියෙන 이르දි බලය. ඊළඟට මේ යක්ෂයා කල්පනා කළා මේ ක්‍රමයට මේ ශ්‍රමණයා দমনය වෙන්නේ. මේ ශ්‍රමණයා පරාජය කරන්න මම ගිනි අඟුරු දාන්න ඕනේ කියලා ගිනි අඟුරු වරුසාවක් බුදුරජාණන් වහන්සේ ඉන්න දිශාවට එල්ල කළා. එතකොට මේ ගිනි අඟුරු වරුසාව අහසින් දුම් දාගෙන රතු පාට ගිනි අඟුරු භාග්‍යවතුන් වහන්සේ දිශාවට එද්දී භාග්‍යවතුන් වහන්සේ ළඟට ලං වෙනවත් සමගම ආපහු දිව්‍යමය මල් වෙලා බිමට වැටෙනවා කියනවා. ඊට පස්සේ මේ යක්ෂයා කල්පනා කළා මේ ක්‍රමයටත් මේ ශ්‍රමණයා පරාජය වුණේ. එහෙනම් මං උණුවලු වරුසාවක් ඇදහලවන්න ඕනි කියලා විශාල උණුහලු අලු කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් අලු දැකලා තියෙනවා අපි. ඒකට ඒවා ගොඩාක් රස්නෙට තියෙන ගින්දර ස්වභාවයෙන් තියෙන පිච්චෙන අලු. මේ අලු වලින් භාග්‍යවතුන් වහන්සේ ඉන්න දිශාවට අලු ගැහුවා. ඒකට අලු වරුසාවක් ඇදහැලෙනවා. දැන් අපි ඒවා ඇස් දෙකට දැකලා නැහැ. නමුත් ඒ වගේ ස්වභාවයකින් තාස්තරුන් වහන්සේට මේ යක්ෂයා බලන්න එතකොට මේගොල්ලන්ගේ තියෙන රෞද්‍රකම කොච්චරද කියලා. ඉතින් උණුවලු වරුසාව භාග්‍යවතුන් වහන්සේ ළඟට එද්දී සුවඳ කල්කයක් වගේ සඳුන් කල්කයක් වගේ බිමට වැටලා තැම්පත් වෙනවා කියන. ඊට පස්සේ මෙහා වැලි වරුසාවක් භාග්‍යවතුන් වහන්සේ දිහාවට එල්ල කළා.
ඉතින් ඒ වැලි වරුසාවක් දුන් දාගෙන අහසින් එන්නේ කියනවා. එහෙම ඇවිල්ලා සුවඳ මල් වෙලා බිම තැම්පත් වෙනවා. ඊට පස්සේ මඩ වරුසාවක් කිව්වා. ඊට පස්සේ ඔය ඔක්කොම කරලා බැලුවා මේ ශ්‍රමණයා පරාජය වෙන්නේ නැහැ. මේ ශ්‍රමණයා පරාජය කරන්න නම් අන්ධකාරයක් මවන්න ඕනේ කියලා චතුරංග සමන්නාගත අන්ධකාරයක් මේවා. කිසිම තැනක කිසිම එළියක් නැති. කිසිම එළියක් නැති අන්ධකාරයක් මෙවුවා. ඒ අන්ධකාරයේ චතුරංග සමන්නාගත අන්ධකාරයේ පින්නත් සාමාන්‍යයෙන් බොහෝ දින හැම කෙනෙම වගේ තැති ගන්නවා. නිකලස් මුනිවරු තැති ගන්නෑ. සාමාන්‍යයෙන් තැති ගන්නවා. ඒ තරම්ම අඳුරක් ඒක. එතකොට ඒ අන්ධකාරය මෙවුවා. සාස්තුරුනාස ඒ නිස්සද්ද වැඩ ඉන්නවා. ඊට පස්සේ මෙයා කල්පනා කළා මේක හරියන්නේ නැහැ. මේ ශ්‍රමණයා දමනය වෙන්නේ නැහැ. ඔය විදිහට පින්වත්නි නවවිධ වරුසාවක් භාග්‍යවතුන් වහන්සේ එල්ල කළා තියෙනවා. මේක පින්වත්නි ආලවක සූත්‍රයේ ආලවක දමනයේදීත් ඔය විදිහටම ආලවක භාග්‍යවතුන් වහන්සේට නවවිධ වරුසා එල්ල කරලා තියෙනවා. ඊට පස්සේ මේ අජකලාපක කල්පනා කළා මහා සේනා සහිතව ඇත්තස්රිය පාබල සේනාවන් යුක්තව ඇවිල්ලා මන් ශ්‍රමණයාව දමනය කරන්න ඕනි කියලා. එහෙම හිතලා විශාල සේනාවක් ආකාශයේ පුරාවට හාත්පසින්ම මවාගෙන මහා ගර්ජනා කරමින් කුංචනාද කරමින් ඊළඟට මහා ගෝර කර්කශ තරුණු රළු වචන පිට කරමින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට මහා යුද සේනාවක් වගේ පැමිණෙනවා. හරි පුදුමයි. ඉතින් තනි ශ්‍රමණෙක් අපේ ශාස්ත්‍රඥාස කියන්නේ තනියෙන් වැඩ ඉන්න ශ්‍රමණෙක්. එතකොට අපේ භාග්‍යවතුන් වහන්සේගේ තිබිට ආනුභාවය කොච්චරද බලන්න පින්නත්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දමනය කරන්න තමයි මේ පිරිස ඔක්කොම ඉන්නේ. ඊට පස්සේ ඔන්න දැන් අර විශාල සිවුරංග සේනාවක් එක්ක භාග්‍යවතුන් වහන්සේ ළඟට ඈතින් එනවා. ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට නොඑක් අවියායුධ වලින් පහර දෙන්න ලෑස්ති වෙලා මේගොල්ලෝ වට කරද්දී හරි පුදුමයි. ශාස්ත්‍රුන් වහන්සේගේ ශරීරයට කිසි කෙනෙකුට අත තියන්න බෑ. හරියට මේ රත් වෙච්ච යකඩ රත් වෙලා ලෝදිය වගේ පත් වෙනවනේ. ඒ වගේ ස්වභාවයට පත් වුණාට පස්සේ මැස්සෝ ඇවිල්ලා වහන්න ගියොත් එහෙනම් මේ මැස්සෝ විනාශ වෙනවා වගේ. ශාස්ත්‍රුන් වහන්සේගේ ශරීරයට කිසි කෙනෙකුට අත තියන්න බෑ කියනවා. මේක වෙලා තියෙනවා පින්වත්නි සම්පූර්ණයෙන්ම රාත්‍රී අඩක්. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම පැය 3-4කට වැඩි පැය 6කට වගේ කිට්ටු වෙන කාලයක් මේ යුද්ධය වගේ එක ගිහිලා තියෙනවා. හැබැයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ අකම්පිතව වැඩ ඉන්නවා. නිසල්මනේ වැඩ ඉන්නවා. උන්වහන්සේගේ ශරීරයට හානියකුත් නැහැ. උන්වහන්සේගේ සිතට වෙනසකුත් නැහැ. සාමාන්‍යයෙන් බලන්න පින්නත්නි අද කාලේ පුංචි අමනස බැලමක් කරනවාම අද මිනිස්සයා හොඳටම බයටපත් වෙලා තැති අරගෙන කලන්තේ දාලා අද කාලේ මිනිස්සයාගේ හිත හයිය නැහැ. දැන් අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ බලන්න නික්ලේශී බව. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ කල්පනා කළා මේ යක්ෂයා ක්‍රෝධාවිෂ්ඨ වෙලා ඉන්නේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේට මේ යක්ෂයා එකපාරම කිව්වා නික්කම සමනාති කියලා. සමනේ එළියට ඵලයන් කිව්වා. භාග්‍යවතුන් වහන්සේ නිස්සබ්දව එළියට වැඩියා. ඊට පස්සේ ආපහු ඇතුළට එන්න කියලා කිව්වා. භාග්‍යවතුන් වහන්සේ ආපහු ඇතුළට ආවා. ආපහු භාග්‍යවතුන් වහන්සේ එළියට පිටත් කෙරුවා. එළියට වැඩියා. ආපහු ඇතුළට වඩින්න කිව්වම ඇතුළට වැඩියා. ආපහු එළියට වැඩියා. එළියට වැඩලා උන්වහන්සේ එතන ගස්සෙවණක භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියා. ඒ වෙලාවේ දැන් මේ ගස්සෙවණේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉනකොට රාත්‍රියේ දැන් මේක මදියම් රාත්‍රී වගේ එලි මහනේ ගස්සෙවණේ වැඩ ඉනකොට වැහි බින්දුත් එක දෙක හිමීට වැටෙනවා. ඊට පස්සේ මේ යක්ෂයා කල්පනා කළා මේ ශ්‍රමණයා දැන් තැති ගන්නවන්න ඕනි. බයටපත් කරවන්න ඕනි. ලොමු දහ ගන්නවන්න ඕනි කියලා කල්පනා කරගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා නොපෙනෙන්න ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට නුදුරින් විශාල ශබ්දයක් ඇති කෙරුවා කියනවා. අක්කුල පක්කුල කියලා. ඉතින් ඒක වචනින් සඳහන් වෙනවා මේ විදිහට.
නමුත් ඒ ශබ්දය ගැන අටකතාවේ තියෙනවා පින්වත්නි මහා ගර්ජනාවක්. විශාල හස්ති රාජ්‍ය සමූහයක් ගර්ජනා කරනවා වගේ. සිංහ රාජ්‍ය සමූහයක් ගර්ජනා කරනවා වගේ මහා සද්දයක් නැගෙව්වා කියනවා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඉස්සරහා ওই විදිහට විශාල ගර්ජනා කරලා මේ මහ පොළොව සෙලවෙන ප්‍රමාණය, අහසේ විදුලි කොටන ප්‍රමාණය මහා විශාල සද්දයක් ඇති කරවලා මේ අජකලාපක යක්ෂයා භාග්‍යතුන් වහන්සේට කියනවා "ඒ ශ්‍රමණය මෙන්න ඔබ ළඟට පිසාචෙක් ඇවිල්ලා ඉන්නේ" කියලා තුන් පාරක් අර විදිහට ගර්ජනා කළා කියලා. අක්කුල පක්කුල කියන શબ્දේ තුන් වතාවක් භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ ගර්ජනා කළා කියනවා. ඊට පස්සේ කියනවා ශ්‍රමණේ ඔබ ඉදිරියට දැන් පිසාචෙක් ඇවිල්ලා ඉන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ මේ කරුණ දැනගෙන හරි පුදුමයි අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ තිබිච්ච සංසිඳීම පින්නත්නේ. ඒ භාග්‍යතුන් වහන්සේගේ තියෙන සංසිඳීම කවදාවත් ඒක කෙනෙකුට අවුස්සන්න බෑ. ඒ සංසිඳීම කවදාවත් නැති වෙන්නේ නැහැ. සන්තෝෂෝ භගවා සමතාය ධම්මං දේසේති. ඒ සංසිඳිච්ච භාග්‍යතුන් වහන්සේ සංසිඳීම පිණිසම දමනේ බණ කියනවා. ඉතින් කෙලෙස් වලින් ඈතර වෙච්ච ශාස්ත්‍රඥ වහන්සේ කෙලෙස් වලින් ඈතර වෙන්නම බණ කියනවා. පිරිනිවන් වැඩි ශාස්ත්‍රඥ වහන්සේ පිරිනිවීම පිණිස බණ කියනවා. බලන්න එතකොට අපේ ශාස්ත්‍රඥ වහන්සේ කිසි කලබලයක් නැහැ. දැන් බලන්න ඔබ අහලා ඇති පින්වත්නි ඔය ජයමංගල ගාථාවල තියෙනවා සම්පූර්ණ අනුත්තර පුරිස ධම්මසාරති ගුණේ. ආලෝක දමනේ, අඟුලිමාල දමනේ, ඊට පස්සේ බක බ්‍රහ්ම දමනේ, ඊළඟට චින්චමානවිකාවගේ නොඑක් චෝදනා මැද්දේ භාග්‍යතුන් වහන්සේ සංසුන්ව වැඩ හිටපු ආකාරය. මේ එකකින්වත් ශාස්ත්‍රඥ වහන්සේ කැළඹෙන්නේ කිසිම දෙයකින් භාග්‍යතුන් වහන්සේ කැළඹෙන්නේ නික්ලේශීව නිහඬ හදමඩලින් වැඩ ඉන්නවා. දැන් ඔන්න මේ යක්ෂයා බය කරාට පස්සේ භාග්‍යතුන් වහන්සේ බයටපත් උන්නේ. භාග්‍යතුන් වහන්සේට ඒ වෙලාවේ උන්වහන්සේගේ මුව මඩලින් ලස්සන උදානයක් පහළ වුණා. යදා සකේසු ධම්මේසු පාරගෝ හෝති බ්‍රාහ්මනෝ අත ඒතං පිසාචංච පක්කුලංචාති වත්තති. යම් දවසක ඒ අරහත් බ්‍රාහ්මණයා තමන් තුළ වැඩුණු ගුණධර්ම තුලින් සසරින් එතෙර වුණා නම් ඊට පස්සේ ওই පිසාචයාවත් පක්කුල શબ્දයවත් ඉක්මවලා ගිහිල්ලා ඉන්නේ. උන්වහන්සේලාට බය තැති ගැනීම නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ ලස්සන ගාතාවක් අදාලා උදාහරණයක් හැටියට. එතකොට බලන්න පින්නත්නි අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ තිබිච්ච උතුම් නික්ලේශී දමනේ. යදා සකේසු ධම්මේසු පාරගෝ හෝති බ්‍රාහ්මනෝ අත ඒතං පිසාචංච පක්කුලං චාති වත්තති. යම් විටක බ්‍රාහ්මණයෙක් සිය දහමින්ම පරතරට ගිය විට එවිට ඒ මුනිවරයා මේ පිසාචයාද පක්කුල යන හඬද ඉක්මවා සිටින්නේ වේ. සාදු සාදු සාදු. ඉතින් පින්වත්නි බලන්න එතකොට අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ තිබිච්ච උතුම් දමනේ අනුත්තර පුරිස ධම්මසාරති ගුණේ. ඒ වගේ උන්වහන්සේගේ තියෙන නිකලස් බව ඒ උන්වහන්සේ බය තැති ගැනීම දුරු කරලා සසරින් ඈතර වෙච්ච ස්වභාවය මේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ඊටාම ලස්සන උදානයක් ඉගෙන ගත්තේ. උන්වහන්සේ අජකලාපක යක්ෂයා දමනය කොට අජකලාපක යක්ෂයා උදෙසයි මේ උදානේ පහල කළේ. පින්වත්නි මේ උදානෙන් පස්සේ ඒ අජකලාපක යක්ෂයා තෙරුවන් සරණ ගිහින් තියෙනවා.
භාග්‍යවතුන් වහන්සේගේ උපාසකෙක් වෙලා තියෙනවා. බලන්න එතකොට අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ ලෝකයේ ඉන්න දෙවියන් මිනිසුන් দমনය කිරීමේ අනුත්තරය ශ්‍රේෂ්ඨ වූ අපේ ශාස්ත්‍රුන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දවසේ උදාන පාළි සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ අද දින පළමු වන උපන්දිනයේ සමරන සයාරා නවරත්න බණ්ඩාර දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතීම පිණිස ලන්ඩන්හි පදිංචි පින්වත් ලුෂාකා මහත්මිය සහ සංජය මහත්මයා විසින් ඉතින් අප අද දවසේ රැස් කළා වූ සීලූම් පුණ්‍ය ධර්මයන් පළමු කොට පින් කැමැති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. පින් කැමැති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය රැකවරණයත් ආරක්ෂාවත් අද දවසේ ධර්ම දානයේ දෙන සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටත් සැලසෙත්වා. දෙවියන්ට ධර්ම අවබෝධයේ පිණිස මේ රැස් කළ සියලු පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. බලාපොරොත්තු වෙන අනුමෝදන් කරන්න රැස් කළ පින මිය පරලෝකීය ඒ.ජී. ගුණරත්න පියාණන්ටත් උපාලි නවරත්න බණ්ඩාර පියාණන්ටත් ඒ වගේම මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අයිති වේවා. ඒ හැම දිනාම පරලෝ වශයෙන් සපවත් වේවා, සුවපත් වේවා. සසර දුකින් අත මිදීමට අද දවසේ මේ ධර්ම දාණයෙන් රැස් කළ සියලු පින් හැම දිනාටම උපකාරයක් වෙත්වා. විශේෂයෙන්ම අද දවසේ මේ දායකත්වයේ දරන පින්නතුන් බලාපොරොත්තු වෙන්නේ අද දිනට පළවෙනි උපන්දිනයේ යෙදෙන සයාරා නවරත්න බණ්ඩාර දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කිරීමට ඒ සයාරා නවරත්න බණ්ඩාර දියණියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දියණිය නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සැප ලබත්වා. උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ අද ධර්ම දාණයෙන් රැස් වූ සීල පින්ද, ධර්ම ශ්‍රවණයෙන් රැස් කළ සීල පින්ද ඒකාන්තයෙන්ම උපකාර විත්වා. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ඔබ අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ධර්ම අවබෝධ කර ගැනීම පිණිස අප රැස් කළ සියලු පින් ඒකාන්තයෙන් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රටවාසී ලෝවාසී සීල මහා සංඝරුවනට මේ පින් අයිති වෙලා සුවසේම ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දින දායකත්වයේ දරන ලන්ඩන්හි පදිංචි පින්වත් ලුෂාකා මහත්මිය සහ සංජය මහත්මයා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. කරන්නා වූ රැකිරක්ෂාදී කටයුතු සුවසේ කර ගැනීමේ වාසනාව ලැබේවා. ඒ සියලු දෙනාටම උතුම් ධර්ම අවබෝධයේ පිණිස අද මේ ධර්ම දාණයෙන් රැස් කළ සියලු පින්ද ඒකාන්තයෙන්ම උපකාරයක් වෙත්වා. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු දෙනාට, ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. අද දවසේ ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට මේ පින් අයිති වේවා. හැම දිනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සියලු දෙනාටම උතුම් ධර්ම අවබෝධය පිණිස මේ රැස් කළ වූ සියලු පුණ්‍ය ධර්මයන් එකසේම උපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.